समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි. වාසනාවන්ත පින්වත්නි, හැම දිනාටම අනන්ත බුදුගුණ මහිමයේ බලයෙන් ආශිර්වාද වේවා, සෙත් වේවා. අද දවසේහි අප විසින් දේශනා කරනු ලබන ලෞතර තථාගත බුදු පියාණන් වහන්සේගේ උතුම් ධර්මයේ මහිමෙන් ආශිර්වාදයෙන් හැම දිනාටම සෙත් වේවා, හැම දිනාටම නිදුක් නිරෝගී සුවය සැලසේවා, හැම දිනාම කොවිඩ් වසංගතයෙන් මිදේවා, සුවපත් වේවා යන්නයි ආරම්භයේම ඔබ වෙනුවෙන් අපේ පුණ්‍යවන්ත ශ්‍රාවකයන් වෙනුවෙන් අප ප්‍රාර්ථනාවක් වශයෙන් තබා ගන්නේ. අද පූජාවලිය සම්බන්ධයෙන් අප විසින් සිදු කරන 96 වෙනි ධර්ම දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් ක්‍රියා කරන්නේ ගාල්ල ලබුදුව සිරිධම්ම මාවතේ අංක 84 නිවසේ පදිංචි කේ රමණී නමැති ඒ පින්වතිය තමයි අද පින්වත් මහත්මියයි අද දවසේ මේ දහම් දෙසුමට තම දායකත්වයෙන් ක්‍රියා කරන්නේ. විශේෂයෙන් ඒ මිය පරලෝ සපත් වූ හැම දිනාටම පුණ්‍යානුමෝදනා කිරීමත්, ඒ වගේම ආශිර්වාද පළ කිරීමත් මේ පින්කමේ අරමුණ බවට පත් වෙලා තිබෙනවා. ඒ සියල්ල දේශනාව කෙළවරදී අප සඳහන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අප මේ ජීවත් වෙන සමාජ පසුබිම තුළ විශේෂයෙන් දැන් 2021 වර්ෂය අවසානයට ලං වෙලා 2020 වර්ෂය මුළුමනින්ම අපි කොවිඩ් වසංගතයටම බාර දී තිබුණා. මේ වර්ෂයත් මුළුමනින්ම කොවිඩ් වසංගතයට අප බාර දී අපේ සියලු වැඩ කටයුතු සියල්ල හුදෙකලාවට පත් කරලා හැම දිනාගෙම සියලු ඇවතුම් පැවතුම් සියල්ල සීමා සහිත කරලා නිවෙස් වලට හුදෙකලා කරපු වටපිටාවක තමයි අපි බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ. අපි බලාපොරොත්තු වුණාටත් වඩා අපේ රට කොවිඩ් වසංගතයට ගොදුරු වෙලා සෑහෙන පිරිසක් මරණයට පත් වෙලා, සෑහෙන පිරිසක් කොවිඩ් ආසාදිතයන් බවට පත් වෙලා සුවපත් වෙලා සිටිනවා. රජය අපමණ වෙහෙසක් දරා මේ ආසාදිතයන් වීම වළක්වා ගැනීම උදෙසා
ඒ අවශ්‍ය බෙහෙත් විදීම් ආදිය බොහෝ වෙහෙස මහන්සි වෙලා සිදු කළ බව නොරහසක්. ඒ නිසාම රෝගය ව්‍යාප්ත වීම තරමක් පාලනය වී තිබෙන බව අපිට පෙනෙනවා. ඒ නිසා දැන් අපි හැම දෙනාගේම ප්‍රාර්ථනාව වී තිබෙන්නේ කොවිඩ් අපට එපා. කොවිඩ් ඉක්මනින් මේ සමාජයෙන් යන්න, මේ සමාජයෙන් මේ කොවිඩ් වෛරසයේ වසංගතයේ අතුරුදන් වෙන්න, මෙයින් පීඩා ලැබපු පීඩාව අප්‍රමාණයි කියන හැඟීම තමයි හැමදෙනාම කියන්නේ. දරුවෝ දැන් හොඳටම පීඩාවට පත් වෙලා කොවිඩ් අවසන් වෙන්න කියනවා ඔවුන්ට ඉස්කෝලේට යන්න, යාළුවෝ හම්බ වෙන්න. ව්‍යාපාරිකයෝ කියනවා කොවිඩ් ඉක්මනට යන්න, ඔවුන්ට නැවත වරක් ව්‍යාපාර පටන් ගන්න, කර්මාන්ත කරන්න, වෙළඳුන්ට වෙළඳාම් හරියට කරගන්න, විදේශීය රටවල් වලට යන්නේ අයට ඒ දේවල් කරගන්න කොවිඩ් වලට ඉක්මනට යන්න කියලා තමයි අපි හැමෝම කියන්නේ. එවැනි වටපිටාවක බොහෝම අපූර්ව නිර්මාණයක් කරලා තියෙනවා. කවුරුදෝ කෙනෙක් නමක්කමක් අපට හමුවන්නේ නැහැ. ඒ නිර්මාණය තුල මම හිතනවා කොවිඩ් වංශය කියවෙනවා කියලා. මේ නිර්මාණයට නමක් දීලා තියෙනවා මං එපාලු දැන්. එහෙම. එතකොට මේ මං කියලා මෙතන කියන්නේ කොවිඩ් එපාලු දැන්. ඇත්තටම දැන් අපිට කොවිඩ් එපා. ඉක්මනට යන්න කියලා හැමෝම කියන්නේ ඒකයි. ඒත් හුඟ දෙනෙකුට අමතක වී තිබෙන දේවල් ගොඩක් තමයි මේ කවියා හෝ කිවිදිය මතක් කර තිබෙන්නේ. මම හිතනවා ඊයේ පෙරේදා මෙය විශාල හැටියට අපේ සමාජ මාධ්‍ය ජාලාවල් වල මෙහි සංසරණය වුණා. අත් සෝදන ශාස්ත්‍රයේ කියලා දුන්නේ මං. කට පියාන ඉන්න විදිහ කියලා දුන්නේ මං. ගෙන් ගෙට ඇවිදින පුරුද්ද එපා කිව්වේ මං. එහෙම කළත් මිනිස්සුන්ට මං එපාලු දැන්. අතේ දුරින් ඉන්න විදිහ කියලා දුන්නේ මං. ගෙදර ඈයෝ මීටරයක් ඈත් කෙරුවේ මං. තියෙන දෙයක් රත් කරගෙන කන්න කිව්වේ මං. එහෙම කළත් මිනිස්සුන්ට මං එපාලු දැන්. ඇඟිලි ගහන කට නාසය මතක් කළේ මං. හුස්ම පොදේ වටිනාකම කියා දුන්නේ මං. උජාරුවට මිනි පෙට්ටි එපා කිව්වේ මං. එහෙම කළත් මිනිස්සුන්ට මං එපාලු දැන්. මල ගෙදරට සූවිසි පැය ලියා දුන්නේ මං. අවමංගල පම්පෝරිය ඉවත් කළේ මං. හත් දවසේ රෑ පාටිය නැවැත්තුවේ මං. එහෙම කළත් මිනිස්සුන්ට මං එපාලු දැන්. මගුල් ගෙදර ගන්න විදිය කියලා දුන්නේ මං. කසාදේ අත්සන් කෙරුවම මදැයි කිව්වේ මං. හෝටල් වල වන්නම් ටික නැවැත්තුවේ මං. එහෙම කළත් මිනිස්සුන්ට මං එපාලු දැන්. දියවන්නා මූණුවලට වැස්ම දැම්මේ මං. උස්මිටිකම් මකන විදිහ කියලා දුන්නේ මං. වංශේ කබල් ගාන උන්ව නිදි කෙරුවේ මං. එහෙම කළත් මිනිස්සුන්ට මං එපාලු දැන්. ගෙදර ඉඳන් ඉගෙන ගන්න කියලා දුන්නේ මං. ෆෝන් එකෙන් විභාගයට පාර කිව්වේ මං. කොණ්ඩ මෝස්තර මේකප් එපා කිව්වේ මං. එහෙම කළත් මිනිස්සුන්ට මං එපාලු දැන්.
රජ පැටවුන් ඉටි කොළයේ ඔතල යැවුවේ මං සිටුවරුන්ගේ දුප්පත්කම ලොවට කිව්වේ මං නොමැරෙන උන් මැරෙන විදිහ කියලා දුන්නේ මං එහෙම කළත් මිනිස්සුන්ට මං එපාලු දැන් ගෙදර ඉඳන් සිල් ගන්නට පුරුදු කළේ මං පන්සලටත් නිවාඩුවක් අරන් දුන්නේ මං නිවන් පොලිමට පිරිසක් වැඩි කෙරුවේ මං එහෙම කළත් මිනිස්සුන්ට මං එපාලු දැන් මොනතරම් රසබරද කියලා කියන්නේ ඇත්තටම මට මතකයි බර්නඩ් ෂෝ කියලා තියෙනවා මේ ලංකාවේ ඉන්න මිනිස්සු ඔක්කොම කවියෝ කියලා මේ බර්නඩ් ෂෝ කියලා තියෙනවා බර්නඩ් ෂෝ කියනවා අපි කවි ලියලා පොත් ගහලා විකුණලා සල්ලි උපයනවා කියලා ඒ වගේම ලංකාවේ ඉන්න මිනිස්සු කවි ලියලා ඒවා සමාජය තුල රස විඳින්න බෙදා හරිනවා කියලා මේ බොහොම පුරාණ කතාවක් අන්න ඒ බර්නඩ් ෂෝ වගේ ලෝක කවියෝ දාර්ශනිකයෝ කියපු දේවල් කොච්චර ඇත්තද කියලා අපිට පෙනෙන්නේ මේ වගේ නිවෙස් වලට වී මනහර නිමැවුම් කරන කවිසිත ඇති මිනිස්සු අපට සිටීම කොච්චර වාසනාවක්ද කියලා බලන්න මගේ ධර්මදේශනාවේදී අපි දෙවනුව සිදු කරන්නේ පසුගිය දෙසුමේ සාරාංශය ඉස්මතු කිරීමයි. අද උදෑසන මට බණ්ඩාරවෙල මගේ පුණ්‍යවන්ත ශ්‍රාවකෙක් කතා කළා. පර්සි පෙරේරා හැමදාම අවුරුදු 84ක් වියපත් මේ බණ නොකඩවාහන මේ රටේ විශිෂ්ට ගණයේ ගුරු ප්‍රාච්‍යය එතුමන් කොයි තරම් මේ රාත්‍රියේ නිදිමත ආදිය ආවා ඒ ඔක්කොම වලකාගෙන පුටුව මත ඉඳගෙන සිකුරාදා රාත්‍රියේ මේ පූජාවලී දෙසුම අසමයි නිදන්නේ කියා මට කියා සිටියා. එහිදී විශේෂයෙන් එතුමා සඳහන් කළ දෙයක් මං අපේ ශ්‍රාවකයන් ඉදිරියේ තබන්නේ අවුරුදු 84ක් වයස ඉතාම විශිෂ්ට මේ පුණ්‍යවන්ත පුරවැසියා මේ පසුගිය දෙසුමෙන් ලබාගත් දේ පළවෙනි කාරණාව මහා ප්‍රජාපති බුද්ධ මාතාවෝ අවුරුදු 120ක් වාසය කළාය කියන එක ප්‍රථම වතාවට එතුමන්ට දැනගන්න ලැබුණේ මා විසින් කළ මේ පූජාවලී දෙසුමෙන්. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පළමු වරට පරිනිර්වාණයට පත් වුණේ බුද්ධ මාතා ප්‍රජාපති මෙහෙණින් වහන්සේය කියලා දැනගත්තේ මගේ දේශනේ පූජාවලී දේශනේ. ඒ නිසා පුණ්‍යවන්ත ශ්‍රාවකීනි බලන්න බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ එදා අපට මෙසේ ලියා තිබෙන මේ කරුණු කාරණා බොහෝ දෙනෙකුට කියවා ගන්නට අවකාශ ලැබෙන්නේ හරි අඩුවෙන්. මං හිතනවා මේ සතියේ මට ගුරු භවතුන් වියපත් ගුරු භවතුන් අඩුම වශයෙන් 10-12 දෙනෙක්වත් කතා කළා. ඒ හැම දෙනාම මට කියා සිටියේ අපිට කිසිදා කියවා ගන්නට නොහැකි වූ අපිට කිසිදා රස විඳින්නට නොලද මේ අවස්ථාව මේ ජීවිතයේ සැඳෑ සමයේදී වියපත් සමයේදී මෙලෙස කියවා රස විඳ ගන්නට ලබා දෙන අවස්ථාව ඇත්ත වශයෙන්ම වුන් ඊටාම උතුම් ලෙස ඇගීමට ලක් කළා. මම ඒ නිසා තමයි මේක කිසියම් සන්දර්භීය ක්‍රමවේදයකට කරන්නේ මේ සජ්ජායනාව. එහි පළමු පියවර තමයි කාලීන සමාජ තොරතුරක් ඔස්සේ අපේ ශ්‍රාවක පිරිස දැනුවත් කිරීම. දෙවැන්න තමයි පසුගිය දෙසුමේ සාරය මතක් කිරීම. ඒ මතක් කරන්නේ අද දෙසුම සමග ඒ සම්බන්ධතාව ඇති කරගන්න. අපි විශ්වවිද්‍යාල ආචාර්යවරු වශයෙන්
අපි මේ දේශන සම්ප්‍රදාය විශ්වවිද්‍යාලෙදිත් කරන්නේ එහෙමයි. ඒ නිසා ඕනෑම මගේ ශිෂ්‍යයෙකුගෙන් අහලා බලන්න ඕනෑම කෙනෙක් එක වර්ෂයකට දහසක්වත් අපෙන් ඉගෙන ගන්නවා කොළඹ සරසවියේ අසා බලන්න ඔවුන් දේශනයට පැමිණි විට ඔවුන්ට සිහිපත් කරගන්න වුණා නෑ පෙර දෙසුම කලින්දා හෝ සතියකට පෙර හෝ මාසයකට පෙර හෝ මා කළ දෙසුමේ සාරාංශය ඔවුන්ට කියාදී ඔවුන්ගෙන් සමහර විට ඒ ගැන ප්‍රශ්නයක් දෙකකුත් අසා ඔවුන්ගේ ඒ පිළිබඳ අවබෝධය පුළුල් කරමින් අවදි කරමින් තමයි ඇත්තටම අපි දෙසුමට පිවිසෙන්නේ. අන්න ඒකයි. ඒ අනුව පින්වත්නි බලන්න මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා තමන් වහන්සේ පරිනිර්වාණයට පත්වෙන්න අවසර ප්‍රාර්ථනා කරනවා. ඒ අවසරයෙහි කෙලවර ඒ මහත් තෙරණිය කියා සිටිනවා ඔබ මගේ පුතු බුදු පුතු ඒ නිසා මා කිරිපොවා හදා වඩාලු පුතු මට ඔබගේ බුදු සිරුරේ උතුම් බුදු ලකුණු අවසන් වශයෙන් දකින්න ඔය සිවුර මදක් ලිහිල් කරන්න කියලා ඉල්ලා සිටියා. ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ සඳ වලා ගබකින් අර්ධ රූපයක් දක්වන්නා වූ සූර්ය දේවතාවාසේ කතා කරුවා ලස්සන උපමාවකින් කියනවා සඳ වලා ගබකින් අර්ධ රූපයක් දක්වන්නා වූ සූර්ය දේවතාසේ. ඒ කියන්නේ සන්ධ්‍යා වලා ගැබකින් අර්ධ රූපයක් දක්වන්නා වූ ඉර බැසගෙන යන වෙලාවේ ඒ ඉරේ කොටසක් අනිත් ටික අර සන්ධ්‍යා වලාවෙන් වසා දමා කොටසක් අනාවරණය කරන්නක් සේ චීවරය වම් දසරුවෙන් පහකොට. තොර ඔබට පැහැදිලි වම් දසරුවෙන් ටිකක් පහකොට ඌර්ධව කාය දක්වාලා ප්‍රවාල සාගරයෙන් නිකුත් රත් පියුම් දෙකක්සේ ශ්‍රීපාද යුක්මය දිගු කොට වදාළසේක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකෙ වෙන කිසිම කවරෙකු වෙනයන්වත් නොකළ කාර්යයක් මේ කරන්නේ කිර බිව් කිරෙහි ණය ගෙවන්නට. ඒ බුදුරජාණන් වහන්සේ මේ මහා ප්‍රජාපති ගෞතමියගෙන් කිරිබී වැඩුණා, පෝෂණය වුණා. මේ සියල්ල කරන්නට හැකි වුණේ එයින්. ඒ නිසා ඒ කිරිවල මහිමය වඩාත් ප්‍රකට කරලන්නට තමයි සිවුර වම් දසරුවෙන් අඩක් පහතට හෙලා බුදුරුව මහා ප්‍රජාපති ගෞතමීන් තෙරණින් වහන්සේට ප්‍රදර්ශනය කළේ. ඉතින් ඒ විදියට අවසාන වශයෙන්ුත් මහා ප්‍රජාපති ගෞතමී තෙරණියගේ ඉල්ලීම ඉටු කළා. අනතුරුව ඇය පිරිනිවන් පාන්නට අවසර ලැබමින් ක්ෂමා කිරීම ගණනාවක් කරනවා. ක්ෂමා කිරීම. ඒවා කෙටියෙන් ඒ අවස්ථාවන් පමණක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට මම බලාපොරොත්තු වෙනවා. මා හිමියාණෙනි, කිසියම් සැකයක් ඇතියෙමි. මේ ලෝකයේහි ස්ත්‍රී ජාතිහු නම් නුගුණයට ආකරයහ. එසේ හේයින් ලාමක වූ ස්ත්‍රී ජාතියෙහි උපන්මි. දැන් මේ කාරණාව අපේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් වැරදි චින්තනයක් බවට පත් කරගත යුතු වන්නේ නැහැ. මේක බුදුරජාණන් වහන්සේගේ දෙසුමක් එහෙම නොවේ. බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක පාළිය තුල කවර තැනකවත් බුදුහාමුදුරුවෝ මේ ස්ත්‍රී ජාතිව උපන්නේ පෙර පවින්‍ය කියා එහෙම අදහසක් දක්වලා නැහැ. එහෙම මතවාදයක්
අපේ දේශනා පාළිය තුල ඇත්තේ නැහැ. හැබැයි පසුකාලීන ධර්මදර සාහිත්‍යදරයන් අතින් මෙවැනි අදහස් පළ කෙරෙනවා. මා ඒ නිසා විශේෂයෙන් කියා සිටින්නේ ඒක ඒ සමාජය තුල ඇතිවෙච්ච කිසියම් මතවාදයක් හැටියට තමයි අපි දකින්නේ. ඒ කියන්නේ අපි දන්නවා අපේ ධර්ම සාහිත්‍ය කතාකරුවන්ට පැවරුණ වගකීම් ගොඩක්. ඒ වගකීම් අතර එකක් තමයි මේ ආචාර විද්‍යාත්මක වගකීම. සමාජය තුල සාරධර්ම පුරුෂාර්ථ ගොඩනැගීමේහිලා කාන්තාව සැබවින්ම කාන්තාවට වැඩි වගකීම් සම්භාරයක් පැවරීම ලාංකේය සංස්කෘතිය තුළ සිද්ධ වුණා. එතකොට අන්න එහි ප්‍රතිඵලයක් හැටියට සාහිත්‍යකරෝ මේ වගේ අදහස් රාශියක් මේ උපාසක ජනාලංකාරයේ කෘතිය වගේ ඒවත් මේ වගේ අදහස් මතු කළා. එතකොට මේක මහා ප්‍රජාපති ගෞතමියගේ මුවින් නික්කුණු වදනක්සේ කතා කරුවා තමයි මේ අදහස ඉදිරිපත් කරන්නේ. ඒක ලංකාවේදී අපේ ධර්ම සාහිත්‍ය තුලදී සිද්ධ වෙච්ච අදහසක්. ඉතින් ඒක නිසා එතුමිය කිව්වා කියලා මේ කියන්නේ එහෙම කිව්වා කියලා කියනවා සංසාරයේහි බොහෝ දවසක් නුඹ මා ඔර වැඩුණු හේයින් මගේ උකුලෙහි වැඩුණු නිසා කිසියම් මා කොටපු අපරාධයක් දැඩි කමෙක් නිග්‍රහ නිසා කොටපු කියාපු වාචසික වූ කායික වූ වරදෙකදු ඇත්නම් දැම්මට සමා කොට වදාළ මැනව. ඔන්න ඇයට සමාව ගන්න තිබුණු පළවෙනි කාරණාව. අර උකුලේ තියාගෙන කුඩා කාලේ නලවන වෙලාවක වැරදිලාවත් ස්ත්‍රී කමෙහි නුගුණයක් ඉස්මතු වී තරහක් ඇවිල්ලා කේන්තියක් ඇවිල්ලා කෝපයක් ඇවිල්ලා ඒ වගේ අදහසකින් වචනයකින් හෝ නැලවීමේ වැරද්දක් වෙලා හෝ කවර ආකාරයකින් ඊටාම අංශු මාත්‍ර වූ හිංසනයක් තමන් අතින් සිදුවා නම් ආන්න ඒ සඳහා තමන්ට සමාව දෙනසේක්වා කියලා පළවෙනි සමාව භජනය කළා. පින්වත්නි, නුඹ වහන්සේම සසුන් වැද මහනදම් පුරමින් නිවනෙහි කළ ලෝභයෙන් නුඹ වලක්වා තුන් වාරයක ස්ත්‍රීන්ගේ පැවිදි වීමට යාඥා කළෙමි. ඒ ආයාචනයෙහිදු දෝෂයක් ඇතනම් සමා කොට වදාළ මැනව. මහා ප්‍රජාපති ගෞතමියට අවසාන මොහොතේ යම් තැවිල්ලක් තිබුණ බව පෙනෙනවා. මෙයින් ඒ තමයි බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරද්දිත් කාන්තා පැවිද්ද සඳහා මේ කරපු පෙරලිය, ඒ යාඥාව, ඒ කරපු බලපෑම්, ඒවායින් තමා වැරද්දක් කළාය කියලා සිතනවා නම් ආන්න එහි දෝෂයක් තිබෙනවා නම් එය සමා කරන ලෙස ඉල්ලා සිටියා. දෙවෙනි සමාව. ඊළඟට මහා ප්‍රජාපති ගෞතමී තෙරණින් වහන්සේ තුන්වෙනුව සමාව ඉල්ලන්නේ මොකටද? නුඹ වහන්සේගේම අනුශාසනා වූ පරිදි මෙහි නිසස්න ඇතිකොට බොහෝ ස්ත්‍රීන් මහනකොට බොහෝ දෙනා හික්ම වීමි. එතකොට දැන් බොහෝ දෙනෙක් මහන වෙලා බොහෝ දෙනෙක් හික්මවල ඉන්නවා. ඔවුන් අතුරෙන් කිසියම් මට නොහික්මුණු කෙනෙක් ඇත් නමුදු ඒ වරදද ක්ෂමා කොට වදාළ මැනව. අන්න ඒකයි කියන්නේ. මහා ප්‍රජාපති ගෞතමී තෙරණින් වහන්සේ කියනවා ඔබ වහන්සේගේම නියමයෙන් අවසානි භික්ෂුණී ශාසනය ඇති කළාට පස්සේ සමහර වෙලාවට යම් කාන්තා කෙනෙක් නොහික්මුණු කෙනෙක් මේ ශාසනයට ඇතුළු වෙලා යම් ගැටලුවක් ප්‍රශ්නයක් ඇති කළා නම් ආන්න ඒ වරදට මට ක්ෂමා කොට වදාළ මැනවි කියලා තුන්වෙනුව බුදුරජාණන් වහන්සේගෙන්
සමාව ඉල්ලා සිටිනවා. හතරවෙනුව සමාව ඉල්ලා සිටින්නේ කුමටද බලන්න. දැන් නුඹ විසූ ගඳ කිලියද, නුඹ වැඩවුන් ආසනයද, නුඹ සැතපුණු යහනද, නුඹ වැළඳූ පාත්‍රයද මෙම ජාතියෙහිම තුන්ලෝ වාසීන්ට ධාතු වන බව නොදැන නුඹ ඊතා ලදරු කල නුඹ වසන ගෙයි වාසයක් කෙලිමි. නුඹ වඩාගෙන එක ආසනයේ හුනිමි. නුඹ බඩදීගෙන එක යානයේ සැතපිනිමි. නුඹ මුවේහි බත් අනා තබ තබා මමද එම තලියෙන් බත් අනුභවත් කළෙමි. කොච්චර ලස්සන කතාවක්ද කියලා බලන්න. මේ ආදී වූ පුත්‍ර ප්‍රේමයෙන් මා කළා වූ වර්ධනයද, ඒ වර්ධනයෙහි කිසියම් නොදැන කළා වූ බුද්ධ මාතා ධර්මයෙහි අඩුවෙක් ඇත්නම් ඒ වරදද ක්ෂමා කොට වදාළ මැනවි. හතරවෙනුව සිහි කරනවා මහා ප්‍රජාපති ගෝතමිය. පුංචි කාලේ මේ කුමාරයා වැඩ සිටි ඒ කාමරය ගඳකිලිය, ඒ වගේම වැඩ සිටි ආසනය, සැතපුණු යහන, වැළඳූ පාත්‍රය, මේ සියල්ල සමගම එකම එක ගෙයි වාසය කළා. එහෙම වාසය කරන අතරේ එකම ආසනයේ වාඩි වෙලා හිටියා, එකම යහනේ සැතපුණා, ඒ වගේම බත් අනලා කුමාරයාගේ කටේ තිබ්බා. ඒ බත් වලින්ම තමනුත් අනුභව කළා. බොහෝම දරුසෙනෙහසින් පෝෂණය කළා. එසේ පෝෂණය කරන අතරෙහි තමාතින් යම්ම හෝ වැරද්දක් වූවා නම් ඒ සියලු වරදට ක්ෂමා කළ වදාළ මැනව කියලායි මහා ප්‍රජාපති ගෝතමීන් තෙරණීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ. එතකොට පැහැදිලිනේ අවස්ථා හතරක් මතු කරනවා ක්ෂමාව ඉල්ලා සිටින්නට. බුදුරජාණන් වහන්සේ මේවා සියල්ල අසාගෙන බුදුරජාණන් වහන්සේ කියනවා ලස්සන උපමා දෙකක් කතාකරුවා විසින් ගොඩනගනවා. බලන්න, අනවතප්ත ජලය පෙරීමෙන් කම් නැත්තාසේ. ඒ කියන්නේ මේ අනෙක් ජලාශවල ජලය පානය කරන්න කට පෙරහන් කඩයෙන් පෙරා ගන්නට ඕනේ. හැබැයි අනෝතත්ත විලෙහි ජලය එහෙම පෙරා ගන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා එසේ පෙරීමෙන් ප්‍රයෝජනයක් වන්නේ ඒ තරම්ම ඊටාම පිරිසිදු ජලය. චින්තා මාණික්‍ය රත්නය හොප්ලීමෙන් කම් නැත්තාසේ. චින්තා මාණික්‍ය රත්නය අර අපේ සක්විති මහරජ කෙනෙකුට පහළ වෙනවා කියන්නේ චින්තා මාණික්‍ය රත්නය. ඒ මණික හොප්ලීමෙන් ඔප් දැමීමෙන් පළක් නැහැ. ඒ කියන්නේ ඒකේ උපදාන දෙයක් නැහැ. ජාම්බුනද කනක දැවීමෙන් කම් නැත්තාසේ. ජාම්බෝනද මාණික්‍ය ඒ උතුම් මණික් ගින්දරට දාලා පිලිස්සීමෙන් තේරුමක් නැහැ. මොකද ඒවා පුලුස්සන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ නිවරදයන්ට තමා ක්ෂමා කිරීමත් නිෂ්ඵල වන්නේය. නිරපරාධයන් අනුන් ක්ෂමා කරවීමත් ක්ෂමා කිරීමත් නිෂ්ඵල වන්නේය. එසේ හේයින් අමා මහ නිවන් දුටුවානට ඔවුනොවුන් ක්ෂමා කරවීමෙන් කම් නැත. ඒ නිසා පින්වත්නි මතක තියාගන්න, බුදුරජාණන් වහන්සේ ඒ විට පළ කළ අදහස නිවරදයන්ට තමා ක්ෂමා කිරීම නිෂ්ඵලයි. ඒ නිසා මේ එකක්වත් මහා ප්‍රජාපති ගෝතමිය වරදවා සිදු කරපු දේවල් නෙවෙයි. ඒ නිසා වැරදි කරපු කෙනෙකුට තමයි සමාව ප්‍රදානය කිරීමෙන් අර්ථයක් වෙන්නේ. වැරදි නොකළ කෙනෙකුට සමාවක් අවශ්‍ය වන්නේ නැහැ. එවැනි කෙනෙකුට සමාවක් ඉල්ලීමත් අනවශ්‍යයි, සමාව දීමත් අනවශ්‍යයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ක්ෂමා කරවීමෙන් කම් නැත.
එහෙම වුණත් තොප විසින් බුදුන් කෙරෙහි ආදර නිසා කීයෙන් මේ සියල්ල ඔබ තුමිය බුදුහාමුදුරුවෝ කෙරෙහි මහත් ආදරයෙන් කියපු නිසා පූර්ව ධර්මයක්මය මේ පෙර බුදුවරුන්ගේ ධර්මයක් හැටියට බුදුන් විසිනිදු ක්ෂමා කිරීම බුදුන්ගේම ධර්ම. ඒ නිසා පෙර බුදුවරුන්ගේ සිරිතට අනුව එය ක්ෂමා කරනවා කියලා ක්ෂමාවට පත් කළා. එතකොට ඇත්තටම බුදු පියාණන් වහන්සේ එවැනි අදහසක් මෙහිදී පළ කරන්නේ මහා ප්‍රජාපති ගෝතමියට තවදුරටත් සතුට උපදවා ගැනීම සඳහායි. අනතුරුව බුදු පියාණන් වහන්සේ ඇයට මෙසේ දේශනා කරනවා. බුද්ධ මාතාවෙනි, තොප වැනියන් මාගේ ශාසන පරිහානිය නුදුටු මනාය. එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පරිහානිය කියලා මෙතන කියන්නේ පිරිහීම නොව අඩුවීම. ඒ කියන්නේ උතුම් මාර්ගඵලයට පැමිණි අය පිරිනිවීමෙන් ශාසනය අඩු වෙනවා. අන්න ඒ පරිහානිය නුදුටු මනාය. තොප සිතුවේ කාරණයෙක්මය. උදේ කාලයට පූර්ව භාගයේහිම ඇසිල්ලකින් මාගේ තාරකා බන්දුහු නිස්ප්‍රභාත්වයට පැමිණෙති. ඔවුන්ගේ ඒ පරිහානි මම දැක්ක නොහෙමින් යන්නාක් මෙන්. ආන්නේ විදියට හිරු පායනකොට තරු මැකිල යනවා වගේ ශාසනයේ පරිහානීන් දකින්න ඔබ තුමිය ඔබ වහන්සේ සිටිය යුතු නෑ කියලා නිවන්පුර නැමැති හස්තගිරයෙන් සැඟවී ගොස් ශාන්තිපුරයෙහි වසවයි අවසර දී වදාළසේක. නිවන නැමැති ශාන්තිපුරයට වැඩම කරන්නට කියලා බුදු පියාණන් වහන්සේ බුද්ධ මාතාවන්ට අවසර ලැබලා දුන්නා. ඊළඟට මොකද වෙන්නේ? දැන් මේ අවසර ලබාගත් වෙලාවේ වහාම එතනින් නික්මිලා මේ පරිනිර්වාණ ක්‍රියාවලිය සඳහා වැඩම කළේ නෑ. තවත් සිදුවීම් කිහිපයක්ම මෙහි සිදු වුණා අනුවේදනීය. උන්වහන්සේ බුදුන් ශ්‍රී පාද මූලයෙන් පැන නැගී රන් මෙරක් සිසාරා යන තරු පිරිවර සඳක්කුගේ ශ්‍රී මඩිනාසේ 500ක් මෙහෙණින් පිරිවරා බුදුන් සිසාරා තුන් යලක් පැදකුණු කොට දොහොත් මුදුන් දී බුද්ධාලම්බන ප්‍රීතියෙන් උදවැදී මෙසේ බුදුරජාණන් වහන්සේට කියනවා. ස්වාමීනි බුදුරජාණෙනි, නුඹගේ රූප දර්ශනයෙහි මාගේ ඇසද තෘප්තියක් නොලැබෙයි. නුඹගේ මధుර වූ තෙපුල් ඇසීමෙන් කනද තෘප්තියට නොපැමිණෙයි. හුදෙක් මාගේ එකලා තෘප්තියම නුඹගේ නිවන් දහම් රසයෙන් පිරී ඉතිරි ගිය සිව්වන පිරිස් පිරිවරා ධර්ම ලීලාවෙන් වැඩහුන්නා වූ නුඹගේ ශාස්ත්‍රීක වූ ශ්‍රී මුඛය යමෙක් අස්පුරා දුටුවාහු වූ නම් ඔහුම පින්වත්හ ආදී වශයෙන් බුදුන්ට ස්තුති කොට බුදුරු බලබලා සිටිසේක. ඒ නිසා ප්‍රජාපති ගෞතමී තෙරණින් වහන්සේ කියනවා ඔබ වහන්සේගේ රූප දර්ශනය ඒ වගේම තෘප්තිය හඬ මින් පස්සේ මට ඒ නිවන් ශාන්තිපුරයේදී දකින්න ලැබෙන්නේ නෑ. අවසාන වශයෙන් සිස්සේ බුදුරුව දකින්නට මට අවකාශ දෙන්න කියලා බුදුරු බලබලා සිටිසේක. අම්මට උවමනා ලෙසම ඉටු කරගමත් බුද්ධෝපස්ථායක වූ නිසා කාර්ය බහුල නිසා රහත් වීමේ ඒ අවස්ථාවට පැමිණෙන්නට බැරි වුණා. ඒ නිසා පෘථග්ජන වූ ආනන්ද හාමුදුරුවෝ සාමාන්‍ය ඔබ අපි වගේ පෘථග්ජන වූ නිසා ශෝක දරාගත නොහි
උන්වහන්සේට මේ ශෝකය දරා ගන්න බැරි වුණා. ඒක සංවේගයක් බවට පත් කරගන්න බැරි වුණා. උන්වහන්සේ මොකද කළේ? බුද්ධ මාතාවන්ගේ පරිනිර්වාණය වනුයේ මාගේ බුදුන්ගේ පරිනිර්වාණ කාලය ආසන්න හේයින්මයයි සිත සිතා බාෂ්ප ධාරා වගුරුවා හඬන්ට පටන්. එතකොට ආනන්ද හාමුදුරුවන්ට දැනුණු දුක දැන් මේ බුද්ධ මාතාව පරිනිර්වාණයටපත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ කාලයත් ආසන්න වූ බැවින් වෙන්න ඕනෑ කියලා කඳුළු වගුරවා හඬන්න පටන් ගත්තා. සාමාන්‍ය පෘථග්ජන භික්ෂුවකගේ ස්වરૂපය. දැන් බලන්න මෙතෙන්ට ආපු 80 මහ ශ්‍රව්වෝ සහ මහා ප්‍රජාපති ගෝතමීන්ගේම පුතු නන්ද තෙරුන් වහන්සේ, ඒ වගේම රාහුල තෙරුන් වහන්සේ මේ කිසිවෙක් ධර්ම සංවේගය පහළ කළා පමණයි. හැබැයි ආනන්ද හාමුදුරුවෝ හඬනවා කඳුළු පෙරා මෙය දරාගත නොහැකිව. දැන් බලන්න මහා ප්‍රජාපති ගෝතමිය මේ අවස්ථාවට මුහුණ දුන්නු හැටි. ප්‍රජාපති ගෝතමීන් වහන්සේ මහා ශ්‍රාවකයනුදු වැඳ සමුගෙන අර සියලුම දෙනා වහන්සේ වැඳලා සමුගත්තා. ඊට පස්සේ මුණුබුරාණන් වහන්සේද වැඳ සමුගෙන. කවුද මුණුබුරා? රාහුල මහරහතන් වහන්සේ. රාහුල මුණුපුරාණන් වහන්සේටත් වැඳ සමුගෙන අනන්ද මහ තෙරුන් වහන්සේ හඬ සිටිනා තැනට ගොස් හුදෙකලාව තනිවම හඬන ආනන්ද හාමුදුරුවෝ ළඟට ගියා. මං හිතන්නේ ඇයට එනම් ඒ මොහොතේ බොහෝම සංවේදී වෙන්නට ඇති, දරා ගන්නට නොහැකි වෙන්න ඇති. හේතු ගොඩාක් තියෙනවා ඒ වෙනුවෙන්. ඒ නිසා මහා ප්‍රජාපති ගෝතමී තෙරණින් වහන්සේ අනන්ද හාමුදුරන්ට මෙහෙම කියනවා: මටම පිය වූ, මටම කල්යාණ මිත්‍ර වූ, මටම උපකාරී වූ, මටම මේසා නිවන් සුවයක් අනුබල වූ සාදාදීලු භික්ෂුනි ශාසනයට පිහිටව මේසා ලෝ වැඩක් කළා වූ පුතණුවෙනි. එහෙමයි ආමන්ත්‍රණය කරන්නේ. බලන්න, මටම පිය වූ, මටම කල්යාණ මිත්‍ර වූ, මටම උපකාරී වූ, මටම මේසා නිවන් සුවයක් අනුබලව සාදාදීලු භික්ෂුණී ශාසනයට පිහිටව ලෝ වැඩක් කළා වූ පුතණුවෙනි. නුඹ බහුශ්‍රෘතයන් කෙරෙහි අග පැමිණ සිටි කෙනෙකුන් වුවද, බහුශ්‍රෘතයන් කෙරෙහි අග්‍ර ස්ථානයට පැමිණි කෙනෙක් වුවත්, බුද්ධෝපස්ථානයෙහි අප්‍රමාද කෙනෙකුන් වුව, බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීමෙහි අග්‍රස්ථානයට පැමිණි කෙනෙක් වුවත්, මధుරව බණ කීමෙහි ඊතා දක්ෂ කෙනෙකුන් වුවත්, බුදු කෙනකින් අතින් අටමහවරයක් ලත් ශ්‍රීවන්තයාන කෙනෙකුන් වුව, ධර්ම භාණ්ඩාගාරය රක්ෂා කරන කෙනෙකුන් වුව, නුඹ වැනියන් හඬනු නොයෙදේ. මේ හැඬුම මනා කාලයක් නොවේ. මේ හැඬුව මනා කාලයක් නොවේ. මාගේ ආනන්ද බේරි වූ මහා මංගල්‍ය කාලයක. එසේ හේයින් නුඹ වැනියන් ඊතා සන්තෝෂ වූමනා කාලයක ඇසිල්ලකින් මා ලබන අద్භූත වූ මගුල් නුඹම දක්නාදෑය. ඔය විදියට අම්මා කෙනෙක් හඬන පුතෙක් ළඟට ඇවිල්ලා ඒ පුතාට කරුණු කියලා අස්වසාලනවා සේයි මට නම් දැනෙන්නේ. ප්‍රජාපති ගෝතමීන් වහන්සේ අවුරුදු දැන් 120 වසක් ගෙවා අවසන්. ගේ ඒ වියපත් සිරුර, ඒ වියපත් අම්මා
මහා තෙරණියක් වුණත් මම බුද්ධ මාතා මේ ආනන්ද හාමුදුරුවෝ හඬනව ඇත්තේ කොහේ හරි හුදෙකලා තැනකට වෙලා වාඩි වෙලා සමහර විට අන් තෙරුන්ට නොදැනෙන්න නොපෙනෙන්න මේ ඉකිබිඳුම කරනවා ඇති. සැබවින්ම ආනන්ද හාමුදුරුවන්ට ඒ ගැන වේදනාවක් තියෙන්න ඇති, ශෝකයක් තියෙන්න ඇති. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා එදා මේ මහා ප්‍රජාපති ගෝතමිය 500ක් කාන්තාවන් සමග කසාවත් පොරවාගෙන දිය බිබිලි ලේ බිබිලි හැදී අර යොදුන් ගණනාවක් කිඹුල්වත සිට විශාලා මහනුවර කූටාගාර ශාලාවට පැමිණි ගමනේදී බුදුරජාණන් වහන්සේ කාන්තා පැවිද්ද එපාය කියලා ප්‍රතික්ෂේප කරද්දී විවිධ තර්ක වදන් යොමු කොට කාන්තාවන්ට මේ සසනේ මගපල ලැබිය නොහැකිද කියා ප්‍රශ්න කරමින් අවසන මේ භික්ෂුණී ශාසනය මෙහෙණි සස්න ඇති කරන්නට කරපු බලපෑම ආනන්ද හාමුදුරන්ට සිහි වෙන්නට ඇති. ඒ තමන් කරපු කාර්යයේ අග්‍රඵලය මේ මෙහෙණින් වහන්සේලා ලබාගත් හැටි උන්වහන්සේ තමන්ට ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්න ලැබෙන්නේ නැති. ඒ නිසාම එහි නියමුවානන් බුද්ධ මාතාව මෙසේ පරිනිර්වාණයට පත් වෙන්නට යන වෙලාව සැබවින්ම උන්වහන්සේට වේදනාවක් වෙන්නට ඇති. ඒ නිසාම හුදෙකලාව ඉඳගෙන මෙසේ කඳුළු සලන්නට ඇති. ඒ නිසා ප්‍රජාපති ගෝතමිය ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ මෙසේ කඳුළු සැලිය යුතු නොවීමයි. ඔබ වහන්සේ බහුශ්‍රතය අතර අග්‍රස්ථානයට පැමිණි කෙනා, බුද්ධෝපස්ථානයෙහි අප්‍රමාදී වූ කෙනා, මధుරව බණ කීමෙහි අති දක්ෂයා ඔබ වහන්සේ. ඒ නිසා බුදු කෙනෙකුන් අතින් වර 8ක් ගත්ත කෙනා ඔබ වහන්සේ. ධර්ම භාණ්ඩාගාරික වන්නේද ඔබ වහන්සේ. ඒ නිසා නුඹ වැනියන් හඬනු නොයදෙයි. සමහර විට අම්මා කෙනෙක් පුතෙකුගේ ඔළුව අතගගා කරන අවවාදයක් සෙයින්මයි මට නම් මෙය දර්ශන රූ සහිත මා ඉදිරියේ පූජාවලියේ අකුරු පරයා ඒ දසුන් මැවි පෙනෙන්නේ එදා කූටාගාර ශාලාවෙහි. ඉතින් ඔය විදියට ආනන්ද තෙරුන්ද අස්වසා බුදුරජාණන් වහන්සේ දෙස බලා සිටිදෑය. බොහෝ දේ කීවා. මා ඒ සියල්ල ඔබට මෙහිදී ඉදිරිපත් කරන්නට කල්පනා කරන්නේ නැහැ. අනතුරුව බුදුරජාණන් වහන්සේ බුද්ධ මාතාවන්ට කියනවා බුද්ධ මාතාවන්ගේ වික්‍රම මුළු ලෝවාසීන්ට දක්වා බුදු බලපෑ. බුද්ධ මාතාවන්ට කියනවා බුද්ධ මාතාවන්ගේ වික්‍රමය මේ පරිනිර්වාණයට පෙර ආතුව මුළු ලෝකයටම පෙන්වන්න කියලා. ඒ විතරක් නෙවෙයි ශ්‍රීවන්ත වූ පුතුන් පැතීමේ උත්සාහ කරවා බුද්ධ මාතාව දරුවන් බිහි කිරීමෙහිලා ඒ කරපු උතුම් කාර්ය නිසාම මේ ලබාගත් උත්තම ස්වභාවය පෙන්වමින් මේ ලෝකේ සෑම කාන්තාවක්ම ශ්‍රීවන්ත ඊ타ම උතුම් වූ දරුවන් පැතීමෙහි උත්සාහ කරවන්න කියලා කිව්වා. බුද්ධ මාතාවන්ගේ බල පරාක්‍රමය මුළු ලොවට දක්වන්න කියලා කිව්වා. ඒ නිසා මේ කාන්තාව දෙවෙනි ගණයේ කෙනෙකුය. බොහෝ වෙලාවට කර්මයෙන් කාන්තාවක වී ඉපදිලාය දුක් ගොන්නක ගැලී සිටින කෙනෙක්ය ආදී වශයෙන් ගොඩනැගී තිබෙන මතවාද පරයා
බලන්න බුදුරජාණන් වහන්සේ මෙහිදී කියන්නේ ඔබ අම්මා කෙනෙක් වීම නිසාම එහි බල පරාක්‍රමය කොයි තරම්ද කියා මේ ලෝකයට පෙන්වන්න. ඒ වික්‍රමයේ ලෝට පෙන්වන්න. මේ ලෝකේ කාන්තාවන්ට මාවෙනි එහෙම නැත්නම් ශ්‍රීවන්ත පුතුන් බොහොම උතුම් දරුවන් බිහි කිරීමේ ශ්‍රේෂ්ඨත්වය මේ ලෝකයට කියා දෙන්න කියලා තමයි 이르දේ බලපාන්න කියලා බුදුරජාණන් වහන්සේ බුද්ධ මාතාවන්ගෙන් ඉල්ලා සිටින්. ඊට පස්සේ මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේ ඒ 이르දි ප්‍රාතිහාර්ය පාන්න සූදානම් වෙමින් කියනවා මුළු ලෝ වැසියනි මේ මාගේ බලයකයි නොසිතව මපුතනුවන් ගෞතම බුදුන්ගේ සසුන්වන් සියලු ස්ත්‍රීන්ගේම බලයක්. ඒ නිසා මේක මම පෞද්ගලිකව ලබාගත් දෙයක් නොවේ. මේක බුද්ධ ශාසනයෙහි නිවී සැනහුණු මේ ලෝකේ ඕනම කාන්තාවකගේ බලයක් කියලා හොඳ ප්‍රකාශයකුත් අභිමානනීය වදනකුත් මේ ලෝකයට එලිදරව් කරලා තමයි මා පුතණුවන් ගෞතම බුදුන්ගේ බලයක් බලවයි කියලා තමයි මේ ඉර්ධි ප්‍රාතිහාර්ය දැක්වීම සිද්ධ වුණේ. අනතුරුව ඒ විදියට ඒ දේවල් බලාගෙන හිටපු අය මුළු ලෝකෙම දෙවි දේවතාවු බ්‍රහ්මයෝ මේ හැම දෙනාම ඇවිල්ලා සාදුකාර දිදී ඒ ගෞතමී වහන්සේට දක්වපු උපහාරය පිටු ගණනාවක විස්තර කර තිබෙනවා. ඒ නිසා මා ඒවා කිසිවක් මේ වෙලාවෙහි දීර්ඝව විස්තර කරන්නට කල්පනා කරන්නේ නැහැ. අවසානයේදී සිද්ධ වුණේ සියලු සතුන් නිවන් පුරයටම මෙහෙ යන්නා වූ මම දැන් තොප නිවන් පුරයට යම්හයි අවසර ඉල්ලනවන්ට කුමක් නම් කියන්ද යෙහෙක කල් දනුවයි අවසර දී වදාළ සේක. ඒ විදියට අවසර ලැබුණට පස්සේ මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේ ධානයන්ට සමවැදිලා පහනක් නිව්වාසේ චේතනාව නිරුද්ධ කොට නිවන් පුර ගොස් කතක ප්‍රතිමා රූපයක්සේ වැඩවුන් සේක. 500ක් මෙහෙණින්නෝද තමන්ගේ සයන මතුවේහි අර්ධ පර්යංකයෙන්ම හිඳ එම ක්‍රමයෙන්ම ඒ ෂණයෙහිම චේතනාවන් නිරුද්ධ කොට ප්‍රතිබිම්බමෙන් උන්න. ඒ නිසා ධ්‍යානවලට සමවැදිලා හරියට පහනක් නිමී ගියාට පස්සේ ඒ ආලෝකය කොහේ ගියාද කියලා කාටවත් කවදාවත් හොයන්න බෑ. ආන්න ඒ ලෙසින් තමන්ගේ පරිනිර්වාණය සිද්ධ කරගෙන තමන්ගේ සිරුර විතරක් ප්‍රතිමාවක් වගේ පැවතුනාය කියන එක තමයි සඳහන් වෙන්නේ. අවසානයේ මේ පරිච්ඡේදය නිමා වෙන්නේ ඒ මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේගේ ඒ සිරුර විශේෂයෙන් රජදරුවන් විශේෂයෙන් විශාලා මහනුවර හිටිය ඒ ලිච්ඡවි රජදරුවන් සියලු දෙනාම ඒක රාශී වෙලා ආදාහන පූජාව සිදු කළ බව ලිච්ඡවි රජදරුවෝ 500ක් සඳුන් දරසෑ බැඳ එහි වඩා ආදාහන පූජා කරන්නාහු සුවඳ තෙල් සුවඳ සුණු ඉස මහ පෙරහරින් ආදාන පූජා කළහ. ඒ විදියටයි 500ක් භික්ෂුණීන්ගේ ධාතු නිර්වශේෂයෙන් ආදාහන විය. මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේගේ ධාතු මුතු රසක්සේ නොදාම තුබුයේය. අනද මහතෙරුන් වහන්සේ ඔබගේ ධාතු බුදුන්ගේ පාත්‍ර ධාතුවට වඩා ධාතුවෙන් ධාතුගෙන බුදුන්ගේ ශ්‍රී හස්ත ධාතුවට දුන්සේක. ඔය විදියට බුදුරජාණන් වහන්සේ අතට ඒ ධාතුන් වහන්සේලා ගිහිල්ලා දුන්නාම බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපති ගෞතමී අභිදානය සිදු කළා. එයත් මෙහි සඳහන්. එහෙත් මා ඒ සියල්ල සඳහන් කරන්නේ නැහැ. ඒ කතාව එතනින් සමාප්ත කරනවා. මේ නිසාම අපිට අනිත්‍යමයි මෙනෙහි වෙන්නේ. ඒ නිසා මං හිතුවාද මහගමසේකර ලියාමර දේව සංගීතයේ සපයා අමරදේවයන්ම අපිට ගයන මල ඉර බසිනා සැන්දෑ යාමේ
ඔබගෙන් සමුගන්නම් අඳුරට ඉඩදී අඳුරේ සැඟවි ඔබගේ වෙන්වි මම යන්නම් අපේ මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේ බුද්ධ මාතාව ලෝකයෙන් සමුගෙන ගිය සිදුවීමම සිහිපත් කරගන්නට මේ ගායනාව අසන්නට අපි ඔබට ආරාධනා කරනවා. එසේ ආරාධනා කරමින් පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. ගාල්ල ලබුදුව සිරිධම්ම මාවතෙහි අංක 84 ඒ නිවසෙහි පදිංචි කේ රමණී මහත්මියගේ ස්වාමි පුරුෂයා වූද චතුරංග පුතා සහ මල්ලිති දියණියගේ පියාණන් වූද නැසී ගිය එච්.එල්. ගාමිණී මහත්මයාට පිම්පිනිසත් රමණී කුමුදිනී ඉරේෂ සහ අජිත් යනායගේ පියාණන් වූ නැසී ගිය කේ ප්‍රැන්සිස් මහතාට පිම්පිනිසත් එච්.එල්. ආර්යදාස මාමණ්ඩිය සහ කේ.ටී. කුසුමාවතී නැන්දනියට පිම්පිනිසත් ලහිරු ප්‍රභාස්වර පුතුගේ මෑණියන් වන අශෝකා ප්‍රනාන්දු මහත්මියටත් ශ්‍යාමා ලියනගේ සොහොයුරියගේ පියාණන්ටත් දමයන්ති සොහොයුරියගේ දෙමව්පියන්ටත් ඇතුළු අප නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පිම්පිනිස කේ රමණී මහත්මිය ඇතුළු සහෝදර සහ ඥාති පිරිස මේ උතුම් ධර්ම දානමය පින්කම සංවිධානය කරනු ලබනවා. ඒ නිසා මේ නම් කියූ ඒ සියලුම දෙනා මේ උතුම් ධර්මානිසංසය අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා නිවනින් සැනසෙත්වායි අපි සාදු කියා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින මෑණියන්ටත් පින්කමට සම්බන්ධ වූ සහෝදර සහෝදරියන් ඇතුළු නෑහිත මිතුරුන්ටත් නිරෝගී සුවය ලැබී උතුම් ධර්මාවබෝධයම සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේටත් net fm නාලිකාවේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර සියලු සත්වයන්ට යහපත විශේෂයෙන් උතුම් ධර්මාවබෝධය සැලසේවායි ගාල්ල ලබුදුව සිරිධම්ම මාවතේ අංක 84 ඒ නිවසේ පදිංචි කේ රමණී මහත්මිය ප්‍රාර්ථනා කරනවා. එතුමියටත් අපි නිදුක් නිරෝගී සුවය චිරජීවනය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දිනාටම ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටම මේ උතුම් ධර්මානිසංසය උතුම් නිවනින් සැනසීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා